දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැමදෙනාටම. අද 2021 මාර්තු මාසේ 13 වෙනිදා සෙනසුරාදා දවස. අදත් අපි සුභාරතියෙන් ඔබව මුණ ගැහෙන්නේ. අදත් COVID-19 වලින් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. අදත් පරිස්සමට ඉන්න ඕන දවසක්. වෙනදා වගේම අපි ඔබට කියන මුවාවරණය පැළඳීම, දුරස්ථභාවයේ තබා ගැනීම, අත් පිරිසිදු කර ගැනීම, සෙනග ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න එක අදත් කරන්න ඕනේ. COVID-19 වලින් ආරක්ෂා වෙන්න. කොහොමවත් පහුගිය දවස් ටිකට වඩා මේ දවස්වල COVID-19 ආසාදිතයන් වාර්තා වීම තරමක් දුරට ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. සමහර ලාවට එන්නත්කරණය මේ සඳහා හේතුවක් වෙන්නට ඇති. කොහොමුණත් ඒ යම් තරමකට අඩු වෙමින් පවතිනවා. මේක සාධනීය තත්වයක්. හැබැයි අඩුනාය කියන කාරණාව හෝ එන්නත් කරාය කියන කාරණාව අර කලින් කිව්ව දේවල් වලින් අත්මිදෙන්න අත්හැරලා දාන්න හේතුවක් නෙවෙයි. ඒ නිසා අද දවසේ ඒ ටික එහෙමම කරන්න. දැන් අපි COVID-19 පිළිබඳව කතා කරද්දී ලෝකයේ විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක එන්නත්කරණය වගේ දේවල් වලට අපි යනවා. ඒ වගේම අපි අපේ රටේ ක්‍රමවේදයන් පිළිබඳවත් විවිධ විශ්වාසයන් තබා තිබෙනවා. සමහරලාවට ඒක ඖෂධයක් බවටම පත් නොවුනත් ඒ සමහරලාවට ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා පාවිච්චි කරන ආහාර වේලක් විදිහට පවා සමහර දේවල් පිළිබඳව අපි අත්හදා බැලීම් කරනවා. ඒ පිළිබඳව රටේ පුරවැසියා විශ්වාසය තබලා තිබෙනවා. ඒ නිසා අපි මේ දේශීය වෛද්‍ය ක්‍රමය මේ වෙලාවේ COVID-19 එකට බැඳෙන විදිය මේ දේවල් එක්ක අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හෙට දවසේ එහි ප්‍රවර්ධනය පිළිබඳව අද අපි භාරතීයන් කතා කරන්න අපේක්ෂා කරනවා. ඒ සඳහා අද අපි ආරාධනා කළේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහත්මයාට. ආයිබෝන් සිසිර. ආයිබෝන් සුබදෑසනයි. ඇමතිතුමනි අපි COVID-19 වලින්ම පටන් ගමු. මොකද COVID-19 වල පහුගිය කාල පරිච්ඡේදය තුළ එන්නත්කරණයට පෙර ආතුව සිටම අපේ රටේ පුරවැසියා විශ්වාසය තැබුවා දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් පිළිබඳව, දේශීය ක්‍රමවේදයන් පිළිබඳව. සමහර තැන් අපිට වරදින්නේ නැති, හැබැයි සමහර දේවල් පිළිබඳව අපි සාධනීයව තවමත් බලාගෙන ඉන්නවා. මොකක්ද මේ COVID-19 සඳහා ඔබතුමන්ලා අමාත්‍යාංශයක් විදිහට මේ වෙන විට අරගෙන තිබෙන ක්‍රමවේදය පියවර? මේක ලෝක වසංගත තත්ත්වයක්. ඒ වගේම අපි දන්නවා මේ රෝගයේ පැතිරී යාමත් එක්කම අපේ රට තුළට පැමිණීමත් එක්කම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට අපි ගොඩනැගුවා කොවිඩ් මර්ධනය පිළිබඳ ජාතික දේශීය ඖෂධ විමසා බැලීමේ කමිටුවක්, ජාතික කමිටුවක් ගොඩනැගුවා. මේ ජාතික කමිටුව හරහා විවිධ ශේෂ්ත්‍රවල දේශීය වෛද්‍යවරු විසින් ඉදිරිපත් කරලා තියෙන ඖෂධ වර්ග ගණනාව පිළිබඳ අධ්‍යයනයක් අපි රාශියක් කළා. ඒ සම්බන්ධයෙන් ඖෂධ වර්ග 100කට වඩා විවිධ පාරම්පරික වෛද්‍යවරු, ඒ වගේම අපේ ආයුර්වේද වෛද්‍යවරු ඖෂධ වර්ග රාශියක් ඉදිරිපත් වුණා. එයින් අපි අනුමත කරගත්ත මුලින්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ගුඩුච්ඡදි චූර්ණය සහ සුවධර්ණී ඖෂධය ප්‍රතිශක්තිකරණ පානේ මේවා ජනතාව අතරට බෙදා දෙන්න ඕන කියලා විශේෂයෙන් ප්‍රජා වෛද්‍ය සේවය හරහා මේ වන විටත් අද දක්වා ගම්පියස් වලට විවිධ ආයතන වලට, බන්ධනාගාර වලට, හමුදා කඳුරු වලට, විවිධ නේවාසික ස්ථාන වලට මේ රෝගයේ පැතිරීම ඉලක්ක කරගන්න ස්ථාන තෝරගෙන අපි ඒවා සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉදිරියේ මැදිහත් වීමක් කළා. ඊට අමතරව පාරම්පරික ඖෂධ වර්ග 37ක් සඳහා අධ්‍යයනයන් රාශියක් සිදු කරමින් යනවා. ඒකේ ඖෂධ වර්ග රාශියක් මේ වන විට සායනික වශයෙන් පවා අධ්‍යයනයන් මගින් තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ ඔබට පේනවා ඇති මේ යන ප්‍රමාණය අඩුයි ලෝකයට සාපේක්ෂව. දෙවෙනි කාරණය තමයි සුවවෙන්නන්ගේ ප්‍රමාණය අනුපාතිකව වැඩි. ලෝකයේ අනිත් රටවලට වඩා මේ රෝගයේ සුව වෙන
ප්‍රමාණය අපේ රටේ වැඩි. ඒ නිසා මේ කරුණු දෙකටම අපි හිතනවා හැංගිච්ච රහසක් තියෙනවා අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ අද්භේද. අද අපේ රටේ මිනිස්සු ඔබ දන්නවා කොත්තමල්ලි ඉඟුරු කොත්තමල්ලි වෙනුවල්ගෙට පස්පංගුව බොනවා. තේ බොන වෙනුවට දැන් ඒක පුරුදු දැන් පුරුදු වෙලා තියෙන්නේ. මේ වසංගත තත්ත්වයේදී සමහර බටහිර ඖෂධ වර්ගවල හිඟවුන්නේ. හැබැයි වෙළඳ පොලේ අපේ දේශීය ඖෂධ වර්ග පිළිබඳ හිඟයක් එක පාට තියෙන පටන් ගත්තා. ඒ නිසා බොහෝ දෙනා අද ඒ ක්‍රම අනුගමනය කරන ලෝකෙට නිරෝධායන ක්‍රම හඳුන්වා දුන්න જાතියක් අපි. මුල් කාලේ අපි දන්නවා වසංගත රෝග තත්ත්වයන් හැමෝම අපේ ගෙවල් වල බෝවන් රෝගයක් හැදෙනකොට ඒ ගේ ඉස්සරහා කොළ හත්තක් එල්ලනවා. මේක තමයි නිරෝධායන දවස් 14ක් 15ක් ඉන්න කියලා කියන්නේ මුළු ලෝකෙටම නිරෝධායන ගන්නවා අපේ රට. අමුතු දෙයක් නෙවෙයි. අලුත් දෙයක් නෙමෙයි. ඊළඟට සමහර වෙලාවට විද්‍යාත්මක ඉගැන්වීමක් ඊටාම සංවේදී විදියට යම් සමාජ චාරධර්මයන් එක්ක ගෙනාපු අවස්ථාව රටක් අපි දන්නවා මරණ ගේකට ගිහිල්ලා ආවම ඉස්සර අපිට සාම්ප්‍රදායිකව කියනවා කහ දියර වලින් නාන්න එහෙම නැත්නම් දෙහි වලින් ශරීරය පිරිසුදු කරගන්න. ඒකේ යම් গুপ্তමය බලපෑමක් විදියට තමයි මේ අද සමාජයට ගිහිල්ලා තිබ්බේ. ඒත් ඇත්ත කතාව වෙන්නේ දෙහි කියන්නේත් කහ කියන්නේත් විස බීජ නාශක ද්‍රව්‍ය. ඉතින් ඒ නිසා මේ දේවල් ඔය අද කියන අත පිරිසුදු කරගන්න භාවිතා කරන මේ රසායනික ද්‍රව්‍ය ටිකක් තියෙනවානේ. මේ රසායන ද්‍රව්‍ය වෙනකොට ස්වභාවික විස නාශක ද්‍රව්‍ය අපේ රටේ භාවිතා කළා. ඉතින් ඒ නිසා ඒක මේ රටේ ස්වභාව ධර්මයත් එක්ක අපේ දේශීය වෙදකම බැඳිලා තියෙන්නේ. මිනිස්සු ස්වභාවිකවම මේ ජීවන රටාවට දීර්ඝ කාලයක් හුරු වෙලා තිබුණා. හැබැයි ඊටම අවාසනාවන්ත ලෙස ඒවා දැන් ක්‍රමයෙන් ඈත් වීගෙන ගිහිල්ලා තියෙන කාල පරිච්ඡේදයක එක පැත්තකින් මේ අසංගත රෝග තත්ත්වයේ ඉස්සරහා අපේ දේශීය වෙදකමේ අලුත් පුනර්ජීවනයක් ලැබලා තියෙනවා. සමාජ සාකච්ඡාවක් කතිකාවක් ගොඩනැගලා තියෙනවා. අපේ පාරම්පරික සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය විද්‍යාත්මක දැනුම නැවත ඉස්මතු වෙන්න ඕන කියලා. සැබෑලසම අමාත්‍යතුමනි ඒ සාකච්ඡාව සමාජය තුළින් මතුවෙනවා වගේම එය ඔබතුමන්ලා නියෝජනය කරන රජය තුළ ප්‍රතිපත්තියක් විදිහට පිළිගෙන තිබෙනවා. දේශීය ක්‍රමවේදයන් එක්ක තමයි රට ගොඩ නැගෙන්න ඕනේ. ඒක ආර්ථිකයටත් එහෙමයි, සෞඛ්‍යයටත් එහෙමයි, ඒක සංස්කෘතික පරිසරයටත් එහෙමයි. අපි දේශීය ක්‍රමවේදයන් එක්ක ගොඩ නැගිය යුතුයි. ආර්ථිකය හදනවා නම් මේක දේශීය ආර්ථිකයක් විදිහට යන්න ඕනේ. සෞඛ්‍ය වෙදකම හැදෙනවා නම් මේක දේශීය විදිහට හැදෙන්න ඕනේ කියන විශ්වාසය ගොඩ නැගෙනවා. ඇමතිතුමනි දැන් අපි COVID-19 පිළිබඳව ඔය කියන ප්‍රතිශක්තිකරණය ඇත්තටම අවශ්‍ය. ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. හැබැයි අපිට COVID-19 රෝගීන් දේශීය වෛද්‍යවරුන් ළඟට යොමු කිරීම පිළිබඳව අහන්නේ නැහැ. ඒ අය අර සාමාන්‍ය ක්‍රමවේදයේ යටතේ එක්ක රෝහල්ගත කිරීම, එක්ක අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කිරීම. බැරිද COVID-19 රෝගීන් අපිට දේශීය වෛද්‍යවරුන් ළඟ, දේශීය රෝහල් ළඟ, රෝහල් වල අපිට බලා කියා ගැනීම කරන්න? අපි මේ වෙන විට ඒ අවසරය ලබාගෙන තිබෙනවා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ අපි මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා. ප්‍රථම වතාවට අපි කොවිඩ් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන දේශීය ඖෂධ වර්ග බටහිර වෛද්‍ය විද්‍යාත්මක සායනික අධ්‍යයනයන් මත තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය අවකාශය ලබා ගත්තා. දෙවෙනි කාරණය තමයි ඔබ යෝජනා කරන ඔය අදහස. දැන් විශේෂයෙන්ම මේ රෝගයේ සම්බන්ධයෙන් ගොදුරු වෙන අය විවිධ සංකූලතාවයන් හේතු කොටගෙන එහෙම නැත්නම් වෙනත් රෝගාබාධ හේතු කොටගෙන ඇති වෙන රෝගී තත්ත්වයන්ගෙන් තමයි බොහෝ වෙලාවට ඔවුන් මේ යන්නේ. අපේ රටේ බටහිර වෛද්‍ය ක්‍රමය ඊටාම කැපවීම සහගත දියුණු වෛද්‍ය ක්‍රමයක්. ඒ කියන්නේ අපි කිසිසේත්ම අව탁සේරු ලක් කරන්නේ නැහැ. ඉතින් මේ යන ප්‍රමාණය අඩු වෙලා තියෙද්දි ඒ වගේම යම් සංකූලතාවයක් තියෙන පුද්ගලයෙක් පැමිණියොත් එහෙම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකර්ම ක්‍රම බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම ලබා දීමේ සරලභාවය තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ කාරණේ අද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඍජුව අතට අරන් තියෙන්නේ. නමුත් කොහොම වුණත් අපි සටන් කළා. ඒ වගේම දැන් මේ වෙන විට අපිට අවස්ථාව ඉඩකඩ සැලසීලා තියෙනවා. පල්ලේකැලේ මධ්‍යස්ථානයේ පවත්වා පල්ලේකැලේ දැන්ට මේකට පවත්වාගෙන යනවා. නාවින ආයුර්වේද රෝහලේ ඒ සඳහා අවසරයත් අපි ලබාගෙන තියෙනවා. දැන් ඇමතිතුමනි අපි ඉතින් හොඳ තැනකට එන්නේ. COVID-19 කතන්දරේ වගේම දැන් COVID-19න් මියගිය අතිවිශාල ප්‍රමාණයක් ගත්තත් අපේ රටේ 500 ගණනක් මියනවා. ඒකෙන් බහුතරයක් ගත්තත් මේ අය නිදන්ගත රෝගات එක්ක. එක්ක දියවැඩියාව, එක්ක අධික රුධිර පීඩනය, එක්ක වකුගඩු රෝග,
එහෙම ගැටලුවක්. දැන් මේවයින් අත් මිදෙන්න යම්කිසි ක්‍රමවේදයක් දේශීය වෛද්‍ය ක්‍රමේ නැද්ද? එහෙම වැඩපිළිවෙලක් හදන්න බැරිද? අනිවාර්යෙන් ගෑන් මම විශ්වාස කරනවා අපේ රටේ බෝ නොවන රෝග ඔබ කියන දියවැඩියා වෙන්න පුළුවන් හද රෝග වෙන්න පුළුවන් ඒ වගේම වග්ගත් රෝග වෙන්න පුළුවන් බරපතල ව්‍යාධියක් බවට පත් වෙලා තියෙන්නේ. මේවා සම්බන්ධයෙන් විමසා බලද්දී අපිට පේනවා අපේ ජීවන රටාවේ පාරිභෝජන රටාවේ ඇති වෙලා තියෙන වැරද්ද හේතු කරගෙන තමයි මේවා ඇති වෙන්නේ. ඒ නිසා අපි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට දිනචර්යාව සුවචර්යාවක් කරමු කියලා ජාතික මෙහෙයුම් වැඩසටහනක් ආරම්භ කළා තිනවා. අපේ දිනචර්යාව අපි කොහොම සකස් කරගන්නේ? අපි දන්නවා ආයුර්වේදයට අනුව කියන උදේ පාන්දර බ්‍රහ්ම මූර්තියෙන් අවදි වෙන්න කියලා. ඉර පායන්ට පෙර අවදි වෙන්න කියලා. ලෝකේ සියලුම ශාස්ත්‍රඥ වහන්සේලා සුවිශේෂ අධ්‍යාත්මික ශක්තියේ ඉහළම තලය බුද්ධත්වයේ ලබාගත් අවස්ථාව තමයි උදේ පාන්දර 4:05 මේ වෙලාව වෙනකොට අපි නැගිටින්න ඕනේ. අපේ අලුත් પરම්පරාව පරක්කු වෙලා නැගිටින්නේ. අපේ ගම්වල සිසාර ආද මේ සුභාර්ථී වැඩසටහන අහනවා. අපි දන්නවා ගම්වල අපේ වැඩිහිටියෝ අපේ මැදිවී අය හැබැයි අපේ ළමයි ටික තාම නිදි. මෙවැනි ශාස්ත්‍රීය සංවාදයකටවත් ඔවුන්ට සම්බන්ධ වෙන්න අසන්න සමහර අයට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ උදේ පාන්දර අවදි වෙන්න. ඊළඟට අපි දන්නවා උදේ පාන්දර වතුර උගුරු 21ක්. අඩුම ගන්න වතුර ලීටරයක්වත් වෙන දේවල් පානය නොකර පාවිච්චි කරන්න කියන එක. මුළු ශරීරයේම ජලයෙන් සෝදා හැරීමේ ක්‍රමය තමයි මේ යෝජනා වෙන්නේ. ඒ නිසා අපි දෙවෙනි ක්‍රමය දිනචර්යාවේ දෙවෙනි අංගය හඳුන්වා දුන්නා. ඒ වගේම ලෝකයේ සියලුම ආගමික නායකයෝ බෞද්ධ ගැන්වීම් වල අනුව ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කතෝලික අනිකුත් යෝග ව්‍යායාම වෙන්න පුළුවන්. හින්දු ආගමේ තියෙන මුස්ලිම් ආගමේ වන්දනාමාන ක්‍රමෙන්ද මේ ඔක්කොම සුවසන පද්ධතියට බොහොම සමීප වෙච්ච අධ්‍යයන ක්‍රමයන්. ඒ වගේම දැඩි මානසික සහ අධ්‍යාත්මික සම්වරභාවයට මේවා හේතු වෙනවා. ඒ නිසා මේ තම තමුන්ගේ ආගමින් අදහන එක. ඒ වගේම දයාව කරුණා මෛත්‍රිය මේ සියල් ලෙඩ රෝග අපේ මනසත් එක්ක බැඳිච්ච දේවල්. ඒ නිසා හිත නිදහස් කරගන්න එක වෛරයෙන් ක්‍රෝධයෙන් ඈත් වෙන අධ්‍යාත්මික සිතිවිල්ල සෑම ආගමකින් කියනවා. තමුන්ගේ ආගම සීකරන අපේ දරු පරම්පරාව අලුත් පරම්පරාව. එහෙම ආගමික නමස්කාර ක්‍රම ඒ වලින් ඈත් වෙලා තියෙන්නේ. ශාරීරික ව්‍යායාම කිරීමේ ක්‍රමය. උදේට වෙනත් කෘත්‍රිම කිරි වර්ග භාවිතා කරනවා වෙනුවට කැඳ වර්ග කොළ කැඳ වෙන්න පුළුවන් දාන්න කැඳ වෙන්න පුළුවන් භාවිතා කරන එක. උදේ 8 පෙර ආහාරය ගන්න එක. අපේ ආහාරයට පළතුරු වර්ග අලුත් එළවලු වර්ග යොදා ගන්න එක. දැන් මේ දිනචර්යාව අපි ප්‍රජා වෛද්‍ය සේවය හරහා ජනගත කරමින් යනවා. අපි ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඥානය අපි සඳහා යොදා ගන්නවා. ඒ සඳහා ප්‍රදර්ශන වැඩමුළු ඒවා අපි ආරම්භ කරලා තියෙනවා. මේන්ට අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා අපේ දිනචර්යාව වෙනස් කරන්න නම් මේ කියන වසංගත රෝග තත්ත්වය මිදෙන්න නම් විශේෂයෙන්ම අපේ පාරම්පරික දැනුම් පද්ධතිය ඉතිහාසයේ අපේ මුතුන් මිත්තෝ ගමන් කරපු ඒ ජීවන චර්යාවට අපි යන්න ඕනේ. අමතක කරන්න එපා. මේක බටහිර පාලන කාල පරිච්ඡේදයේදී තමයි අපිට මේ වැරදි චර්යාව ඉගැන්වන්නේ. අපි දන්නවා යුරෝපීය සංස්කෘතියට අනුව ඔවුන් හැසිරෙන විදිය, ඔවුන් කතා කරන විදිය, වචන උච්චාරණය කරන විදිය, ඔවුන් අඳින පළඳින විදිය, ඔවුන් ගන්න ආහාර පාන ක්‍රමය. ඒක අපේ රටට අදාළ වෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. අපි දන්නවා වග්ගත් රෝග එහෙම නැත්නම් ජලයෙන් වෙච්ච ලවණ ගතිය හේතු කොටගෙන රෝගාබාධ ඇති වෙන උතුරු මැද පළාතේ. නමුත් ඒ පළාතට ආවේනික ආහාර වර්ග රටාවක් අපිට තියෙනවා. වට්ටක්ක වෙන්න පුළුවන්, කැකිරි වෙන්න පුළුවන්, පිපිඤ්ඤ වෙන්න පුළුවන්. ඒ ආහාර වලින් අර රෝග තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගෙන ස්වභාව ධර්මයෙන්ම. ඉතින් අපි කරන්නේ යුරෝපයේ බොන ಜಾති, යුරෝපයේ කන ಜಾති දැන් අපි අදාළ කරගෙන අපි ගර්ම කලාපී රටක්. ඔවුන් සීතල රටක්. ඉතින් ඒ නිසා මේ පාරිසරික ස්වභාව ධර්මයේ වෙනස්කම් පිළිබඳව අපි සැලකිලිට අරගෙන නැහැ. ඒ නිසා අපේ ජීවන චක්‍රයේ අවුල් වෙලා තියෙනවා. මහා සමාජ මානසික ගරා වැටීමක්, දැඩි මානසික ආතතියකින් පීඩනයකින් පිරුණු මිනිස්සු ඉන්නේ ඉස්සර ගත කරපු සැහැල්ලු ජීවිතය
නැතිවීම තමයි මේකට හේතුව. සැබෑ ලෙස මම ඔබතුමන්ගේ කතාව බොහොම ආසාවෙන් අහගෙන ඉන්නකොට මගේ මතකයේ ගියා ඊයේ දවසට. ඊයේ දවසේ මේ මැදිරියේ ඔබතුමන් වාඩිලා ඉන්න තැනම වාඩිලා හිටියා පබිලිස් සිල්වා මහත්මයා. එතුමන් කිව්ව කතාව මම මේ අපිව ඊයේ අහපු නැති දැන් අහන කෙනෙක්ට කියන්නම්. එතුමන් කිව්වා මගේ වයස අවුරුදු 85යි. එතුමන් තමයි තාම තමන්ගේ මෝටර රථය පදවගෙන එන්නේ. එතුමන් ගල්කිස්ස මහ හෝටලේ ප්‍රධාන සූපවේදියා. එතුමන් මට කියනවා මම බය නැතුව කියනවා මම තව අවුරුදු 15ක් ගල්කිස්ස මහ හෝටලේ සූපවේදියා. මම හැරින්නේ ඔබතුමන් කිව්ව කතාව මම හැරින්නේ පාන්දර 2ට. මම ඇහැරලා මම ඒ කරන දිනචර්යාවයි ඔබතුමන් කියපු දිනචර්යාවයි හරියටම හරි එකට ගැලපෙනවා. කොළ කැඳ කෝප්පයක් බොන විදිය, බුදුන් වඳින විදිය, භාවනා කරන විදිය, ආහාර රටාව ගන්න විදිය. ඒ නිසා මෙතුමන් කියන කතාව එතුමන් ඊයේ සාක්ෂි සහිතව මෙතනදී ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදය ඉතා හොඳයි. ඒක අපි නිරෝගී පුද්ගලයෙක් වෙන්න තියෙන විදිහ ඇමතිතුමනි. දැන් ඉන්නවා අපි ඔය ප්‍රශ්නේ නිසා දැන් අපි වැරදි රටාවල් නිසා අපේ රටේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු රෝගය මේ ආදී විවිධ නිදන්ගත රෝග වැළඳිච්ච කණ්ඩායම් ඉන්නවා. ඒ අය දැන් පුරුදු වෙලා තියෙන බටහිරින් එන බෙහෙත් ටික බොන්න. ඒ අයට යම්කිසි ක්‍රමවේදයක් විකල්පයක් නැද්ද මේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ? තියෙනවා අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම ලබනවා නම් කිසිසේත් මේ ප්‍රතිකර්ම නැවැත්විය යුත්තේ නැහැ. ඔවුන්ගේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම රෝගයක් සම්බන්ධයෙන් ලබා ගන්නවා නම් ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපේ පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාත්මක දැනුම් සම්භාරයක් තියෙනවා. ඔබ දන්නවා මාපටැඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් දෙකේ ලෙඩ සුව කරන වෛද්‍යවරු අපි අහලා තියෙනවා. ඒ වගේම දැන් අපි මෙහෙම කියමුකෝ ඇඟිල්ලක් කැපිලා යම් රෝහලකට යම් තැනට ගමන් කරනවා. දැන් මේ තැනත්තගේ ඇඟිල්ල කතුරක් අරන් ඉවත් කරනවා නම් ඒකට ශල්‍ය වෛද්‍යවරයෙක් ඕන වෙනවද? විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ඕන වෙනවද? හැබැයි අපේ වෙදකමේ තියෙනවා මේ ඇඟිල්ල යා කරන හා කරන ප්‍රතිකර්ම ක්‍රම. ඒ සම්ප්‍රදාය දැනුම් පද්ධති අපි තියෙනවා. ඒ වගේම අපි දන්නවා කිහිල්ලට එහෙම නැත්නම් වෙන තැන් වලට බෙහෙත් බැඳලා ගෙදර තමගේ ශරීරය තුල තියෙන යම් ගෙඩියක් ඉවතට අරගෙන ඒක දිය වෙන්න බෙහෙත් දෙන මහා ප්‍රඥාව අපේ රටේ ඉන්නවා. උන් ඇගීම ලක් කළා නැහැ. ඒ නිසා අපි දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට මේ වන විට ලෑස්ති කරගෙන යනවා ලංකාවේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි ලේඛනයක් වෙනම සකස් කරන්න. අර ටෙලිෆෝන් වල එන්නේ ඩිරෙක්ටරියක් වගේ එකක්. ඔවුන්ගේ දුරකථන අංකේ ඉන්න පළාත ඔවුන් විශේෂන්තාවය දක්වන්න කොහොමද? ඔවුන්ගේ පරම්පරාව මොකද්ද? ඒ වගේම එවැනිම කුසල්තාවයක් තියෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ලේඛනයක් පිළියෙල කරන්න අපි දැන් ආරම්භ කළ තියෙනවා. අපි අප්‍රේල් 17 වෙනකොට දින්නියමයි කරන් ඉන්නවා. ඒක එළියට දාන්න පුළුවන් කියලා. ඒ වගේම එක් ක්ෂේත්‍රයේ පිළිබඳ විශේෂඥයෝ ඇගීම ලක් කරලා අපි කටයුතු කරන් ඉන්නවා. මේ මුළු ලේඛනේනොත් එක් ගෙඩිවන පිළිකාවලට කවුද ලංකා විශේෂඥයෝ? කැඩුම් බිදුම් වලට පාරම්පරික වෛද්‍යවරු කවුද? සර්ප විෂ වලට කවුද අපේ විශේෂඥයෝ වෙන්නේ? සාම්ප්‍රදායික වේදකමෙත් ඒ වගේම ආයුර්වේද වේදකමෙත් මේ නාම ලේඛනේ අපි එලි දැක්වීම ඉදිරි සති කිහිපය තුළ සිද්ධ කරනවා. දැන් අමාත්‍යතුමනි දේශීය වෛද්‍යවරුන් ලියාපදිංචි පිළිබඳව ගැටලුවක් තිබුණා නේද? යම් මතභේදයක් ආයුර්වේද වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් මේ ලියාපදිංචි කිරීම පිළිබඳව විශේෂයෙන් පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳව. ඒ ගැටලුව දැන් විසඳිලාද? සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අතිකර ජනාධිපතිතුමා දක්වලා තියෙනවා කරුණු කිහිපයක්. ඒකේ පළවෙනි කාරණේ තමයි ඔබ ප්‍රකාශ කළා විදියටම ඔය කියන දේශීය වෛද්‍ය සභාවක් සහ ආයුර්වේද වෛද්‍ය සභාවක් හදන්න ඕන කියන එක. මේක ඉතාම පරිස්සමෙන් කරන්න ඕන කාරණයක්. අපේ මහා දැනුම් පද්ධතියක් තියෙන පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා. හැබැයි ඒ වගේම මේ ශාස්ත්‍රයට ඇතුළත් වෙන්න උත්සාහ කරන ව්‍යාජ වෛද්‍යවරුත් ඉන්නවා. ඒ නිසා මේක ඉතාම හොඳින් ගලප්ප ගන්න ඕනේ. ඒක නිසා අපි විශේෂ ආයුර්වේද වෛද්‍යවරුන් පාරම්පරික වෛද්‍යවරුන් සහ අපේ රටේ කීර්තිමත් නීතිඥයෝ කීප දෙනෙක් එකට එකතු කරලා මේ සම්බන්ධ අවශ්‍ය නීතිමය වෛද්‍ය සභාවකදීම සඳහා පාර්ලිමේන්තු පනතකින් අනුමැතිය ලබා ගන්න. මොකද අපි 1961 පනත අපිට දැන්ට ක්‍රියාත්මක කරයි. ක්‍රියාත්මක වෙන එකක්. ඒ නිසා ඒ පනත වෙනස් කරන්න ඕනේ, සංශෝධනය කරන්න ඕනේ. ඒ නීතිමය කාරණා තියෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුව හරහා මේකට සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා
ඒ ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපි මේ වෙනට කටයුතු කරා යනවා. ඒ සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මෙතෙක් අපේ පාරම්පරික වෛද්‍යවරුන්ට තිබුණ ගැටලුවක් තමයි ඔවුන්ට ලිඛිත පරීක්ෂණයකට මුහුණ දෙන්න සමහරුන්ට සිද්ධ වෙනවා. නමුත් අපේ පරණ වෙද මහත්තයා ශාස්ත්‍රීය දැනුමක් පොතපතේ විභාග A-level පාස් කරපුවයි නෙමෙයි. මේක අපි පිළිගන්න ඕන දෙයක්. මේක පාරම්පරිකව ආපු දෙයක්. පාරම්පරිකව ආපු දෙයක්. උන්ට මහා ප්‍රඥාවන්තයෝ. අර කටපාඩම් කරගත්ත අනුකාරක උගත්තු පිරිසක් නෙමෙයි. ඉතින් ඒ නිසා උන්ට මේ මහා පොළවේ ඇත්ත ජීවගුණයේ මහා දැනුම් පද්ධතිය අපි ඔක්කොන්ට වඩා අභිභාගයේ දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ නිසා අපි සීමාවන් වෙනස් කරලා වාචික පරීක්ෂණයක් අවුරුදු 40ට වඩා වැඩි අයට මීට කලින් තිබ්බා ඒ යන් සීමා යටතේ අවුරුදු 50ට වඩා වැඩි අයට තමයි වාචික පරීක්ෂණ කරන්න පුළුවන්. නමුත් ලිඛිත පරීක්ෂණ තියන්නේ නැතුව අවුරුදු 40ට වඩා වැඩි අයට වාචික පරීක්ෂණයක් කිරීම සඳහා කටයුතු කළා. ඒ වගේම මෙතෙක් කලක් සාම්ප්‍රදායිකව අර විභාගයේ පවත්වන ආයුර්වේද දෙපාර්තමේන්තුවට කැඳවල කරන විභාගයේ වෙනුවට අදාළ එම වෛද්‍යවරයා ප්‍රතිකර්ම නියම කරන ස්ථානට ගිහිල්ලා ඒ පළාතට ගිහිල්ලා ඒ ප්‍රදේශවාසීන්ගෙන් අහලා ඔවුන්ගේ බෙහෙත් ශාලා බලලා ඔවුන්ගේ ඔසු වෙන බලලා ඔවුන්ගේ බෙහෙත් නිෂ්පාදනය කරන ස්ථානයේ බලලා මේවට ලකුණු දීලා ඒ මත අපි ලියාපදිංචිය පහසු කිරීම සඳහා ක්‍රමවේදයක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඊට අමතරව අපිට අපේ රටට ආවේනික වෙච්ච දේශීය වෛද්‍ය සභාවක් නිර්මාණය කිරීම සඳහා වූ නීතිමය කටයුතු අපි ක්‍රියාත්මක කරමින් යනවා. හිතා හොඳයි අපිට හෙට දවස පිළිබඳව යහපත් බලාපොරොත්තු තබා ගන්නට පුළුවන්. උදැසන 7:25 ඔබ සුභාරතිය සමග රැඳෙන්නේ. අද අපි කතා කරන්නේ කොවිඩ් සමග දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධනය පිළිබඳව. ඔවුල් තුඩකි මිහිර රඳන දිය බිඳුවකි පවස නිවන ගුරු ගෙදරකි නුවන බෙදන ස්වදේශීය සේවයයි. අද අපි සුභාරතිය සමග ඉන්නේ. සුභාරතිය නැත් අපි කතා කරන්නේ කොවිඩ් සහ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධනය පිළිබඳව. අපේ සාකච්ඡාවට සහභාගී වන්නේ දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවර නීතිඥ සිසිර ජයකොඩි මහත්මයා. සිසිර ජයකොඩි මහත්මයා දැන් මේත් එක්ක අපි ඔය දේවල් පිළිබඳව කතා කරමින් හිටියේ. විශේෂයෙන්ම අපි මේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍යවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා සාම්ප්‍රදායික වෛද්‍යවරයා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳව කතා කරමින් හිටියා. හැබැයි වෙලාවට දැන් තියෙන ප්‍රශ්නේ තමයි සමහරවිට සාම්ප්‍රදායික වෛද්‍යවරයාගේ එහෙම නැත්නම් අපි ඔය කියන වෙද මහත්තයාගේ වෙදකම හෙදකම දැන් ඉස්සරහට එනවා අඩුයි පරම්පරාවෙන් පරම්පරාවට. සමහරවිට දරුවා මේ කාර්යය අතහැරලා එයත් ගිහිල්ලා බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. ඒ නිසා මේක ඉගෙන ගන්න කැමති අයට දෙන්න ඕනේ. ඔබතුමාලා ගම්පහ විශ්වවිද්‍යාලයකුත් ආරම්භ කරනවා දැන්. ඒ නිසා මේ විෂය ඉගෙන ගන්න දරුවන්ට මේ පාරම්පරික වෙද මහත්තුරුන්ගේ හැකියාව දන්න දේවල් ටිකත් මුහු කිරීමේ වැඩපිළිවෙලකට යන්න බැරිද? වැඩපිළිවෙලක් තියෙනවා. මේකට ආරම්භ කළ තැන ඉතිහාසයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය බාරගත්ත අමාත්‍යවරුන් විසින් ඒ වැඩ කටයුතු සාර්ථකව සිදු කරලා තියෙන දෙයක්. අපේ විශ්වවිද්‍යාල විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ බොරැල්ලේ වෛද්‍ය ආයතනයේ තියෙනවා. ඒ වගේම මේ වන විට ස්වාධීන විශ්වවිද්‍යාලය බවට අධිකාරී ජනාධිපතිතුමා පත් කළා. යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය. දැන් දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ආයුර්වේද නෙමෙයි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය බවට පත් කළා. ඒ නිසා මේවායි විවිධ පාඨමාලා සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන් දැන්ටම පැවැත්වෙනවා. පාරම්පරික දැනුම මේ ආයතනවල සිද්ධ කරනවා. ඒ වගේම මේ වෙන විට ආයුර්වේද ශාස්ත්‍රීය විභාගයේ DA විභාගයේ අවුරුදු 5ක වගේ කාල සීමාවක් නැවතලා ඉන්නේ. ඒවා අධ්‍යයන ලැබලා තියෙනවා. ඒවා සාම්ප්‍රදායික ඒ වෛද්‍ය පවුල් වල දර්දරියන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච ආයතන එවැනි ආයතන රාශියක් තියෙනවා. ඒ රාශියටම මෙතෙක් කලක් ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි ඔවුන්ට ඒ විභාග පැවැත්වුවේ නැහැ. ඒ අධ්‍යාපනය කඩාකප්පල් කරලා තියෙනවා. නමුත් අපි මේ මාර්තු මාසයේ අවසාන වන විට ඒ අවසාන විභාගයේ විශේෂයෙන්ම
නැවත අභ්‍යාචනා කරලා තියෙන දරුවන්ගේ විභාග පවත්වන්න අපි කටයුතු කරන් ඉන්නවා. ඒ නිසා අපේ රටේ එවැනි දැනුම ලබා දෙන පද්ධතියක් පවතිනවා. මේ වෙන විට අපි විශේෂයෙන් බොල්ලෑගල මාල්ලත අලුතින් ආරම්භ කරලා තියෙන විශ්වවිද්‍යාලය සහ අපේ විශේෂ අධ්‍යයන ආයතනය මගින් පාඨමාලා රාශියක් සූදානම් කළ තියෙන ජනතාවට දැනුවත් වෙන්න. ඒ නිසා මේ ශාස්ත්‍රීය ඥානය විවිධ තැන්වල විවිධ ස්ථානවල පුරාණ වෙදගෙවල් වල ඒවා අධ්‍යාපන ආයතන බවට ලෙඩු 300ක් ඉන්නවා. ඊළඟට බෙහෙත් හදන බෙහෙත් කොටන බෙහෙත් ගල්වන බෙහෙත් හදන ප්‍රතිකර්ම නියම කරන්න උදව් වෙන උපකාර කරන ඒ නිසා කැපකිරීමක් තියෙන අවංකවම එස්නා මානව දයාවෙන් යුක්ත මිනිස්සු ටිකක් මිසක් රොබෝල ටිකක් ගෙනල්ලා පැටව ගහලා මෙන්න ශාස්ත්‍රය කියලා පාරම්පරික දැනුම ලබා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමුන්ගේ අධ්‍යාත්මයෙන්ම රෝගීන් මේ තත්ත්වය රැඳිලා තියෙන්නේ. ඔබ දන්නවා සමහර පාරම්පරික වෛද්‍යවරු ඒ වගේම අපි ආයුර්වේද වෛද්‍යවරු මේ නාඩිය අල්ලලා සම්පූර්ණ ශරීරයේ තියෙන සියලු රෙඩ් රෝග පිළිබඳ වාර්තාවක් දෙනවා. අර බටහිර රසායනාගාරවල විද්‍යාත්මක කරනවල එල්බිලා ඊළඟට විවිධ ස්කෑන් මැෂින් වලට දාලා ගන්න රිපෝට් ටික රුධිර සාම්පල් බලලා ගන්න රිපෝට් එක කොලෙස්ටරෝල් ප්‍රමාණය දියවැඩිය සීනි ප්‍රමාණය මේ ඔක්කොම එකපාර විනාඩි දෙකක් නාඩිය අල්ලලා කියනවා. ඉතින් ඒ නිසා මේ දැනුම රොබෝලකින් ගන්න බෑ. ඒක බටහිර වෛද්‍ය විද්‍යාවෙත් කරනවා. සමහර ආයුර්වේද වෛද්‍යවරුත් කරනවා. ඒ ගැන අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඇත්ත ශරීරයේ ඇත්ත රෝගී තත්ත්වය හෙලි කරන නිසා. හැබැයි ඊට වඩා එහා ගිය මහා මානුෂීය අධ්‍යාත්මික ගුණධර්ම වලින් ඇති කරගත් ශක්තියක් පදනම් කරගෙන පුහු බොරු විශ්ව කතන්දරයක් නෙමෙයි මම මේ කියන්නේ. මේ අධ්‍යයනයෙන් පරිචයෙන් මානව දයාවෙන් යුතුව ලෙඩක් ඒක අද්ගුණයක් ඔබ කියන විදිහට ගන්න. ඒක අත්තින් මේක බොරු වෙන්න බෑ මේ ඉතිහාසය. දැන් ඔබ දන්නවා සර්ප විෂ පිළිබඳව ලංකාවේ විශේෂඥයෝ අද බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රතිකර්ම බොහොම ලක්ෂ ගණන් ගෙවලා කරන එන්නත් තියෙන්නේ. නමුත් මේ සතාව සර්පයා කාපු රෝගිය නෙමෙයි එන්නේ. දූතයා එන්නේ. අපේ ඔන්න අහවලාට මාමට සර්පයේ දෂ්ට කළ වේද මහත්තයෝ කිව්වහම ඒ දූතය එන වෙලාව නිමිත්ත අනුව කාපු සතත් ලබා දෙන ප්‍රතිකර්මත් ඔව් නියම කරනවා. ඔව් කියනවා කාලා තියෙන්නේ මේ සතා දෙන්න ඕනේ මේ ටික ඔයා ගිහිල්ලා මේක දෙන්න. ඊට පස්සේ මං එන්නම් කියලා. ඒ නිසා මේ ඥානෙ කොහෙන්ද ආවේ? ඒ නිසා එක විශ්වවිද්‍යාල වලට කොට ගලම විශේෂයෙන්ම අපි සාකච්ඡාවක් කළා පිළිබඳව විශ්වවිද්‍යාලවල අපි යක්කල විශ්වවිද්‍යාලේ ආරම්භ වුණා. ඒ වගේම අනිත් අපේ නියමිත ඒ වගේ අකණ්ඩ අධ්‍යයනය කර ආයතනවලට අපි මේ පාරම්පරික දැනුම ඔවුන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඊට එහා ගිය ඥානයක් අපේ තියෙනවා. ඒවා විධිමත් කිරීමේ වැඩපිළිවෙල ඒවා විශේෂයෙන් මේවා තාක්ෂණයට මුසු කිරීමේ උත්සාහයක් අපි දැන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ඥානයේ ලේඛනගත කිරීමේ වැඩපිළිවෙලක් ඔබ කියන පරිදි අපි ලෑස්ති කරලා යනවා. මම හිතනවා එතකොට මේ ශේෂ්ඨ ප්‍රබෝධයක් ඔවුන් නොනැසී පවත්වාගෙන අපිට පුණා වෙයි කියලා. දැන් මේ ඥානය රැක ගැනීම, ඒ සම්ප්‍රදාය රැක ගැනීම, පාරම්පරික බව රැක ගැනීම ඔබතුමන්ගේ වගකීමක්. වසර ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය මතු පරපුරට රැක ගන්නවා වගේම වර්තමානයේ ප්‍රයෝජනය සඳහා ගැනීම. ඒ සඳහා ඔබතුමන් මොකක්ද කරන්නේ දැන්? ඔබතුමන් පිළිබඳව ලොකු විශ්වාසයක් ඇතුව මේ වගකීම දීලා තියෙන්නේ. මොකක්ද ඔබතුමන් කරන්නේ? පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි පළවෙනිම දේ එකක් අද වෙනකොට දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ උන්නතියක් පුනර්ජීවනයක් ඇති වෙලා තියෙනවා. දෙවෙනි දේ තමයි ඇත්ත ඖෂධ වර්ග ලබා දෙන එක. දැන් අපේ දේශීය වෛද්‍යකමේ මුහුණ දීලා තියෙන ගැටලුවක් තමයි කරුණු කීපයකින් ගැටලුවක් තියෙනවා. ඒක තමයි උන් සම්බන්ධ කරගන්න ඇත්ත වෛද්‍යවරයා කවුද කියලා අඳුර ගන්න එක. ඒ නිසා තමයි එක එක ශාස්ත්‍රයට අදාළ විශේෂඥයෝ ටික අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ආයුර්වේද රෝහල් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මේ වසංගත රෝග තත්ත්වය මේ බොහොම අක්‍රිය වෙලා තියෙන රෝහල් පද්ධතිය එක හැම ශාස්ත්‍රයකම එමය. විශේෂයෙන්ම මේ උන්ට අපි සම්පකාර දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරමින් පෞද්ගලික රෝහල් පද්ධතියක් ආරම්භ කිරීම සඳහා සහන පෞද්ගලික රෝහල් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කරා යනවා. ඒක සම්පකාර අමාත්‍යාංශයත් එක්ක අනුබද්ධව අපි කරන්නේ. ඒ වගේම පෞද්ගලික ව්‍යවසායික රාශියක් ඇවිල්ලා තියෙනවා මේ වසංගත රෝග තත්ත්වයේ එක්කම
නිමාවීමත් එක්කම එවැනි ආරෝග්‍යශාලා පටන් ගන්න. අපේ හෝටල් පද්ධතියක් තියෙනවා රට වටාම. ඒවල ආයුර්වේද මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණා. ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබුණා. ඒව නැවත පණ ගන්නට අවශ්‍ය නැහැ. උන්ට විශේෂයෙන්ම උන්ට මූල්‍යමය වශයෙන් අනුග්‍රහ දක්වන්න රාජ්‍ය බැංකුව අතර අපි සම්බන්ධතාවය ඇති කළ දීලා තියෙනවා. දැන්ටමත් අපිට මහජන බැංකුව විශේෂයෙන්ම එකඟ වෙලා තියෙනවා. ණය යෝජනා ක්‍රම තියලා තියෙනවා. රක්ෂණ ක්‍රමයක් අපි ඇති කරලා තියෙනවා. ඇතැන් රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ගත්තාම බටහිර රෝහලක නම් අපිට පුනම් ඒකට රක්ෂණ ආවරණය ලබා ගන්න උන්ට ප්‍රතිලාභය ලබා ගන්න. නමුත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ තාම නෑ. ඒක සමහර තැන්වල තියෙනවා. නමුත් ඒ නිසා මේ රක්ෂණ ක්‍රමය ඇති කරොත් එහෙම අපි විශ්වාස කරනවා අපිට පුළුවන්කම් ලැබෙයි කියලා. ඒ වගේම විශේෂයෙන් අපි අත ගහලා තියෙනවා අද අපිට ලබා දෙන දේශීය වෛද්‍යවරු ලබා දෙන ඖෂධ වර්ග නිවර්දි ප්‍රමතිගත එහෙම නැත්නම් නිවර්දි ගුණාත්මක භාවයෙන් යුතු ඒවාද කියන කාරණේ අපිට තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඖෂධීය ශාක වගා කිරීමේ වැඩසටහනට අපි එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් ඔබතුමන් ඔය කියන කාරණා වඩා වැදගත් අපි. දැන් අපිට ඉතිහාසගත පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබෙනවා. ඒත් එක්කම අපිට වෙන විදිහකට ගැට ගැහෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් තිබෙනවා. මේ පිළිබඳව යම් විශ්වාසයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. ඖෂධ නිපදවීම කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ආයුර්වේද සංස්ථාව යම් තරමකට ඒ කාර්යභාරය කරනවා. හැබැයි මේ ප්‍රමිතිගතව කිරීම සඳහා ඖෂධ සංස්ථාවත් රටේ ඉන්න අනිත් පෞද්ගලික ආයතන ටිකත් එකට මැදිහත් වෙලා යම්කිසි ක්‍රමවේදයක් සකසන්න. ආයුර්වේද නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්. මේක අපේ රටට විතරක් නෙවෙයි මෙතනින් එහාට අපනයනය කරන මට්ටම දක්වා අරගෙන යාම සඳහා මොකක්ද තිබෙන වැඩපිළිවෙල? අංක 1 පළවෙනි ප්‍රශ්නේ තමයි අපි මිලියන 10ක් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කරනවා. ආනයනය කළා. අපිට බැරිද ඒ ටික අපේ රටේ නිෂ්පාදනය කරන්න වවන්න බැරි? 80ක් විතර පුළුවන්කම තියෙනවා. අපි මේ අවුරුද්දේ ඉලක්කය ලබා දීලා තියෙනවා ආනයනකරුවන්ට 50%ක් ප්‍රමාණය අඩු කරන්න. ඒක අපි ජයග්‍රහණය කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි සාර්ණ මුල් පවා පිටරටින් ගෙන්නනවා. සාර්ණ මුල් විවිධ අපේ රටේ ඕන තරම් වැවෙනවා. කටුවැල් බටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පත් පාඩ ගම වෙන්න පුළුවන්. මේවා ඔක්කොම පිටරටින්. ඊළඟට මේ වරායේ ගුදම් වල මේවා තැම්පත් කරලා තියෙන තැන්වල විවිධ සතුන්ගේ බහිස්රාවීය ද්‍රව්‍ය මේ ආස්සේ තියෙන්නේ. ඒ නිසා මේ ගුණාත්මක භාවය පිළිබඳ ආනයනික ඖෂධ වර්ගවල ගුණාත්මක භාවය පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒවා ආනයනය කිරීම සීමා කරමින් අපි සුවදර්ණී ඔසුවගා කිරීමේ හා සංරක්ෂණ කිරීමේ වැඩසටහන දීපු ව්‍යාප්තව ආරම්භ කරලා තියෙනවා. දැන් අපි අපේ තෝරාගත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් අනිකුත් ආයතනත් පෞද්ගලික ව්‍යවසායකයන් මගින් ඖෂධ වගා කිරීමේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. පළවෙනි විශේෂත්වය තමයි වගා කිරීම වගේ මිලදී ගැනීමේ ක්‍රමවේදය අපිට සකස් කරන්න ඕනේ. නැත්නම් ගොවි අනාථ වෙනවා. එහෙම ලංකාවේ වවුපු අය ඉන්නවා අනාථෙලා. ඒ නිසා ඒකට වෙන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි ඉස්සල්ලා මිලදී ගැනීමේ යාන්ත්‍රය ශක්තිමත් කරලා තියෙනවා. එක පැත්තකින් දැන් ඒකට අවශ්‍ය ඖෂධ සංස්ථාව මූලික කරගෙන අපි ඒ කටයුත්ත මෙහෙවලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික නිෂ්පාදකයින්ට මේ පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා. මෙරටින්ම ඒ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදය ආයුර්වේද සංරක්ෂණ සභාව හරහා විශේෂයෙන් සමූපකාර වැඩපිළිවෙලක් යටතේ මිලදී ගැනීමේ ආයතන ඇති කිරීම සඳහා අපි කටයුතු කරමින් යනවා. ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අපි සකස් කරලා තියෙන්නේ. දැනට අපි වගා කිරීම වැඩ කටයුත්තත් ඖෂධ සංස්ථාව මූලික කරගෙන මිලදී ගැනීම කටයුත්තත් අපි සිදු කරන්නේ ගුණාත්මක ඖෂධ නොමැතිකම හේතු කොටගෙන ඒ වගේම ව්‍යාජ ඖෂධ වර්ග ලබා දීම හේතු කොටගෙන බරපතල අපේ වෛද්‍ය ශාස්ත්‍රයට බරපතල ගැටලු රාශියක් ඇති වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා ඊටාම කල්පනාවෙන් යුතුව අපි මේ ඖෂධ වගා කිරීම වැඩසටහන විශේෂයෙන් මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා ඔසු පැලයක් හිටවන්න කියලා. ඒ ඔසු පැලය පාසල්වල එහෙම නැත්නම් පන්සල්වල වෙනත් පොදු ස්ථානවල නාගරික ඔසු යම් වෙන්න පුළුවන්. ග්‍රාමීය ගෙවල් වල වෙන්න පුළුවන්. සමහර දේවල් ඊටාම ඉහළ මිලාදිකයි. රජ කාලේ අපි අහලා තියෙනවා හැම ගමකම හැම නගරයකම ඔසු යනක් තිබුණා කියලා. අපිට එහෙම වැඩසටහනකට යන්න බැරිද? අනිවාර්යෙන්. දැන් අපි අප්‍රේල් මාසයක ආරම්භ කරනවා විශේෂයෙන්ම ඔසු පැල දසලක්ෂයක් වගා කිරීමේ වැඩසටහන ජාතික ක්‍රියාන්විතයක් අපි ආරම්භ කරනවා. ඒ සඳහා මිලදී ගැනීමේ යාන්ත්‍රයත් එක්ක මේක සකස් කරන්න ඕනේ කියන අපි අදහස් කරන්නේ නාගරික ඔසුයන් සිදු කරන්න ඕනේ.
ඒ වගේම අපි ඊටාම කනගාටුවෙන් කියන්න ඕනේ මේ කාරණේ අපි හැමදේම විවේචනය කරන කණ්ඩායමනේ මේ රටේ ඉන්නේ. හැම පැත්ත විවේචනය තියෙන්නේ. අපේ ඖෂධ වර්ග ශාකමය කොටස් වෙන රටවල් වලින් පේටන්ට් අයිතිය ලබාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් උන්ගේ හිමිකාරත්වය අරගෙන තියෙන්නේ. කොතල හිඹුටු. ජපානයේ ඉතා විශාල මිල ගණන් වලට යන්නේ. විවිධ ශාක වර්ග තියෙනවා. අසාම්ප්‍රදායික නීති තියෙනවා. දැන් බිංකු හොඹ කිලෝ එකක් රුපියල් 23000යි. දැන් බිංකු හොඹ වගා කරන්න අයිතිය තියෙනවා. මන් දන්නේ ඒක එක තැනක ඉඳන් තව තැනකට ගෙනීමේ නීතියක් හරස් කරලා තියෙනවා. ඊළඟ වන සංරක්ෂණ නීති දාලා තියෙනවා. මේවා ලිහිල් කළාම වන සංහාරයක් කියලා බොරුවට කෑ ගහනවා. බිංකු හොඹ ගහ ගලවන මේ අකරගනම් මේ ජාවාරම් කරපු කාල පරිච්ඡේද ගස් විනාශ කරපු කාල පරිච්ඡේද තිබ්බා. ඒව නිහඬ විටපු අයත් මේ යම් මිනිස්සෙක් බිංකු හොඹ ගහක් ගෙනිච්චොත් එහෙම නැත්නම් වෙනත් පැලෑටියක් ගෙනිච්චොත් එහෙම ඒක වන සංහාරයක් කියලා අර්ථන ප්‍රකරන නිසා මේ හරි වැරදි මිත්‍යාවල් වල අපේ සමාජයේ තියෙන්නේ. අපේ කැලෑවල අර්ලු බුළු නෙල්ලි ඒ වගේ ඖෂධ වර්ග තියෙනවා. අපි නෙල්ලි ඇට පුදුම ප්‍රමාණය මං සංඛ්‍යාත්මකව කියන්නේ නැහැ. අපි පිටරටින් ආනයනය කරන නෙල්ලි ඇට. හැබැයි අපේ කැලෑවල අපේ වන භූමිවල අපේ රටේ විවිධ තැන්වල නෙල්ලි තියෙනවා. ඒ ආනයනය කරනවා. මන් දන්නේ. ඒ නිසා ඒ කැලෑවල ඇතුළට යන්න බෑ. ඇතුළට ගියොත් ඒ ලොකු ගැටුමක් වන සංරක්ෂණ නිලධාරීන්ගේ සම ගැටුම අපේ පාරම්පරික ජනතාව විශේෂයෙන්ම දඹාන ඇතුළේ ප්‍රදේශයේ පාරම්පරික ජනතාව ජීවිත ගත කරපු ජනතාව ඔවුන්ගේ නිල්වල මේ නිල්ගල වගේ ස්ථානවල ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවිතය උනේ අර්ලු බුල් නෙල්ලි ඒ වගේ જાතියක් අරගෙන ඉල්ලා සිදු කරන එක. ඒවට බරපතල නීති හරස් කරලා තියෙනවා. එහෙනම් තමයි කතාව ඉස්සරහට යන්න ඕනේ තව ටිකක්. ඔය හිතා වැදගත්. විශේෂයෙන්ම අපි රටක් විදියට කොතනද පටු වෙලා තියෙන ඖෂධ වර්ග ප්‍රවාහනය පිළිබඳව සමහරලාවට මේක රැගෙන යාම පිළිබඳව තිබෙන නිසා සමහරලාවට කෙනෙක් අධෛර්යමත් වෙලා ඉන්න පුළුවන් වගා කිරීම වගේ දේවල් ගැන උනත්. කොහොමුණත් මම දුරකථන අංකය ඔබට සඳහන් කළේ නැහැ තාමත්. නමුත් දුරකථනයේ කෙනෙක් ඉන්නවා 2695446 2695447 අපේ දුරකථන අංක 2 වෙලාව උදැසන 7 විනාඩි 40යි. ඔබ ස්වදේශීය සේවයේ සුභාරතිය සමග රැඳෙන්නේ. අපි ඔබට අවස්ථාව ලබා දෙන්නේ ආයිබෝවන්. ආයිබෝවන් ගරු රාජ්‍යමිතුමනි, මම සාමවනිසුරු රංජිත් මොනරාගලි. අපේ මොනරාගල හදවත බදු මේ මරගල වනාන්තර පරිසර පද්ධතියක් තියෙනවා. මේක හෙක්ටර් 3500ක් පමණයි. මේක තුල ස්වභාවික පෞරාණික උසු වගාවක් තියෙනවා. අරුණු බුළු නෙල්ලි ආදී වශයෙන්. මේක සංරක්ෂණය හා සංවර්ධනය කරන්න කියලා මම ඉල්ලීමක් කරා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත. ඒ අනුව නිරීක්ෂණ චාරිකාවට ආවා වනස්පති විද්‍යාඥ මැඩම් කෙනෙක් සමග ටීම් එකක්. ඇවිල්ලා නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කළා ඉතා ඉහළයි ඉතා අගෙන් යුක්තයි කියලා හිටන් ඒගොල්ල නිගමන කළා අපි ආපහු එනවා කියලා ගියා. නමුත් මේ දක්වත් සාමනං ආවේ නැහැ. මේ වගාවේ ඵල නෙලා ගන්න ප්‍රජාව අවදිමත් විදිහට නෙලා ගන්න අලෙවි කරනවා. ඉතින් මම කිව්වේ මේක මේ අර කල්දුම් මුල්ල මේ රජයේ උසු යන මේ ඒක සාපේක්ෂව දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණය හා සංවර්ධනය කරන්න කියලා. ඉතින් මේ තුලින් ආයුර්වේද රෝහල් වලට බොහෝ ඖෂධීය ද්‍රව්‍ය මේ පල නෙලා ගන්න පුළුවන්, රැස් කර ගන්න පුළුවන්. ඒ නිසා මම මේකට අනුගත වෙන්නේ කොහොමද කියලා මේ අපේ ගරු ඇමතුමාගෙන් දැනගන්නට කැමතියි. මේක ඉවත් කරන්නට එපා, බැහැර කරන්නට එපා කියලා මගේ තරයේ ඉල්ලීමක් කරනවා මම මේක සංරක්ෂණය හා සංවර්ධනය කරන්න කියලා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස පැහැදිලි ඇමතුමා. හොඳයි රජ මහත්තයා, මේ විශේෂයෙන් කියන්න ගියන් අපි ওই පිළිබඳ හොඳටම විමසිලිමත් වෙලා තියෙන්නේ. දැන් මේ ප්‍රදේශවල අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇවිත් අක්කර 540කට ආසන්න බිම් ප්‍රදේශ ඒ ප්‍රදේශයේ කියන ප්‍රදේශයේ තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ එම ප්‍රදේශවල අලි ගහණේ වැඩි. ඒවා අලින්ට ජීවත් වීමට අවශ්‍ය වාස
භූමි වශයෙන් තමයි නම් කරලා තියෙන්නේ. එක පැත්තකින් අපිට දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරගන්න ඕනේ ඖෂධ ටික නෙලා ගන්නවා. අනිත් පැත්තේ වන සතුන්ට ඉර දෙන්නත් ඕනේ. නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි ආයුර්වේද දෙපාර්තමේන්තුවයි අතර සීතල යුද්ධයක් මේව සම්බන්ධයෙන් තියෙනවා. අලින්ට ඉන්න දෙන්නත් ඕනේ. අපේ බෙහෙත් ටික නෙලා ගන්නත් ඕනේ. අපිට අයිති භූමිය නිරාකරණය කරන්න. ඒ නිසා අන්තර් ආයතනික සම්බන්ධතාවය අපේ රටේ අඩුයි. දැන් තමයි ඒක හදන්න බැරිද? හදන්න ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල සාම්ප්‍රදාය ජනතාව වගේම ඒ වනසතුන් පිළිබඳව ගැටලුවත් අපි විසඳ ගන්න ඕනේ. ඒ නිසා ඒවට මැදිහත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි මීට වඩා සක්‍රියව ඒ සඳහා මැදිහත් වෙනවා කියන කාරණේ අපි මතක් කරනවා. අපි ඔය සිද්ධිය පිළිබඳව දන්නවා. නමුත් ඒක නිරීක්ෂණය කළා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න ඕනේ කියන එක අපි ප්‍රතිඥා දෙනවා. හොඳයි. අපි තවත් ශ්‍රාවකයෙක් ඉන්න දුරකථනයේ අයිබෝන් ඔබට. අයිබෝන්. අයිබෝන්. මම මේ අවුරුදු 5කට ඉස්සරලා මේ දැනන් හිටිය පාරම්පරික වෛද්‍යරුන්ගේ මේ මීගමුවේ තියෙනවා ක්ලාස් පන්ති තියලා ඊට පස්සේ වාචික පරීක්ෂණ වලින් මේකට යන්න පුළුවන් කියනවා. ඒකට ගියාම ඒකෙන් වෛද්‍යවරයෙක් වෙන එකක් කියලා දැනුත් ඒක තියෙනවද නැහැ. මම අහන්නේ ගම්පහ එකේ එහෙම එකක් පුළුවන්ද අවුරුදු 60 ගාන වුණත් ප්‍රශ්නයක් නැති. ඒක ඉගෙනීමට උනන්දුවක් තියෙන එක ගැන මේකක් කරන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්කමක් තියනවද? එමෙතුමා. ඔව්. දැන් තෙවෙනි ආයතන රාශියක් තියෙනවා. විවිධ ආයතන මම නම් වශයෙන් කියන්න සූදානම් වෙන්නේ නැහැ. ගම්පහ ප්‍රදේශෙත් තාම ජනප්‍රිය ආයතන තියෙනවා. කොළඹ තියෙනවා. රට පුරා ගාල්ල මේ වගේ ප්‍රදේශවල එවැනි අධ්‍යයන ආයතන තියෙනවා. ඉතින් හැබැයි විශේෂයෙන්ම පාරම්පරික වෙද පරම්පරාව සහ ගුරුකුලයකින් තමයි මේ අධ්‍යයනය සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්තුව සිද්ධ කරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් කියන මට්ටමේ මේක සිද්ධ වෛද්‍යවරු ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයකට කිසිසේත්ම අවසර නැහැ. ඉතින් වාචික පරීක්ෂණයත් අපි කරන්නේ දැන් අවුරුදු 50කට වයසට වැඩි අයට තමයි වාචික පරීක්ෂණය අපි තිබ්බේ. නමුත් දැන් අවුරුදු 40ට දක්වා ඒක අඩු කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ විශේෂම චෝදනාවක් තිබුණා. ආයුර්වේද වෛද්‍ය සභාව තුළ පාරම්පරික වෛද්‍යවරුන්ට ලියාපදිංචි කිරීමේ විවිධ හිරිහැර තියෙනවා කියලා. දැන් ඒක අපි සරල කරගෙන තියෙනවා. ඒ සරල කරනවා කියන්නේ ඕනෑම ව්‍යාජ පුද්ගලයෙකුට මේකට ඇතුළත් වෙන්න අවසර දෙනවා කියන එක නෙමෙයි. ඒක සරල කරලා තියෙනවා. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල නිකුත් වෙන අය උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු රජයේ පිළිගත් වෛද්‍ය ශේෂ්ඨයට තමයි උන් ගමන් කරන්නේ. ඒ වගේම සිද්ධ වෛද්‍ය ක්‍රම තියෙනවා, යුනානි වෛද්‍ය ක්‍රම තියෙනවා. ඊළඟට ඊට අමතරව ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා එන හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ශිෂ්‍යයෝ ඉන්නවා. ඔවුන්ට ඒස්නා වෛද්‍යවරයෙක් වීමට අවස්ථාව සැලසෙනවා. විවිධ ශේෂ්ත්‍ර වලින් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ සහ වෛද්‍යවරුන් එක්වීම සිද්ධ වෙනවා. ඒට විවිධ මාර්ග රාශියක් අපේ රටේ විවෘත වෙලා තියෙන්නේ. හැබැයි ඒක බොහොම පරිස්සමින් සිද්ධ වෙන දෙයක්. අධ්‍යයන ආයතන හැමතැනම තියෙනවා. අපි එවැනි අධ්‍යයන ආයතන නැවත ආරම්භ කරමුනොත් යනවා. එහෙනම් අපි කලින් කතා කරපු කතාව දැන් ඖෂධ වර්ග නිෂ්පාදනය ඖෂධ එහෙම නැත්නම් ඔසූයන් විදිහට හදන එක ඖෂධ වර්ග ප්‍රවාහනය ඒ සඳහා රැගෙන යාමේදී නීතියෙන් තිබෙන ගැටලු මේවා යම් ආකාරයකට විසඳගත්තොත් තත්ත්වය මීට වඩා හොඳ වේ. ඒ නිසා මේකට යම්කිසි සාකච්ඡාවක් කතිකාවක් ඔබතුමන්ගේ මොකද රජය තමයි මේ පාර්ශවයන් සියල්ල එකට ඉන්නේ. ඒ නිසා කතා කරලා මුකුත් කරගන්න බැරිද? අනිවාර්යෙන්. දැන් අපි දැන්ට සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡාවට කීපයක් පැවැත්වුවා. අපේ මූලිකත්වයෙන් සාකච්ඡා පැවැත්වුවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ, ඒ වගේම රේගු ආයතන අනිකුත් ආයතනත් එක්ක නිෂ්පාදකයෝ පෞද්ගලික නිෂ්පාදකයෝ මේ සියල්ල ගෙනල්ලා එක මේසයකින් අපි සාකච්ඡා කරලා තියෙනවා. නීති ලිහිල් විය යුතුමයි. නීති අන්තර් සම්බන්ධතාවයක් ඇති විය යුතුමයි. ඉතින් සාම්ප්‍රදායික මිත්‍යාවල ඉඳලා බෑ රාජ්‍ය යාන්ත්‍රණය විසින් මේවා හැම දෙයක්ම මෙහෙවන්න ඕන කියන මිත්‍යාව ඉඳගෙන නම් මේවා කරන්න බෑ. මේ ශේෂ්ත්‍රයට කැමති පෞද්ගලික ව්‍යාපාරිකයෝ ඉන්නවා. අපි අලුත් තරුණ පරම්පරාව මේවට කැමති, වගා කරන්න කැමති, අපනයනය කරන්න කැමති, අලුත් සංචාරක මධ්‍යස්ථාන ආකර්ශනීය ලෙස ආයුර්වේද මධ්‍යස්ථාන බවට පත් කරන්න අලුත් තරුණ පරම්පරාව කැමති. විදේශ සංචාරකයෝ අපේ රටට එද්දි වැඩි විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් හැකියාව මේ ශේෂ්ත්‍රය. ඔබ දන්නවා තේ කිලෝ එකක් පිටරට යවුවාම ඒකට ලැබෙන්නේ ඩොලර් 7-8ක්. දලවචන රුපියල් 1500-1600. හැබැයි ඒකට ඖෂධීය ගුණයක් එකතු කරලා තේ වලට කුරුඳු එක් කරලා යවුවොත් එහෙම ඒක ඩොලර් 50-60ක් වෙනවා. ඉතින් හොඳ අවස්ථාවක් මේ තියෙන්නේ.
අපේ ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච සත්‍ය මත පිහිටපු ව්‍යාජ බොරු අපනයනය කරන ශ්‍රේෂ්ඨ නෙමේ සත්‍ය අවංක අව්‍යාජව නිෂ්පාදනයක් කරලා පිටරට යවන අයට හොඳ ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ නීති ලිහිල් කිරීම සඳහා අන්තර් අමාත්‍යංශ සාකච්ඡාවක් අපි සිදු කරමින් යනවා. මේකට සිදු කරලා තියෙනවා. දැන් අපිට තත්ත්වය පහසු වෙලා තියෙනවා. ඒ වගේම අපේ යාන්ත්‍රණයේ විශාල වැරදි තියෙනවා, අඩුපාඩු තියෙනවා. පහුගිය කාල පරිච්ඡේදය තුල අපි කියනවා මම දේශපාලන කරු මෙතන කතා කරන්නේ නැහැ. නමුත් පහුගිය කාල පරිච්ඡේදය තුල දේශීය වෙදකම අමතක කරලා තිබ්බ කාල පරිච්ඡේදයක් තිබ්බේ. අයවැය විවාදෙදිවත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කියන වචනේ කතා කරන්නේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ 91ක් විදියට නිකන් ලිස්සල යන දේවල් තිබ්බේ. හැබැයි ජනාධිපතිතුමා අපිට මේ අධිකරණ ජනාධිපතිතුමා මේ වක්කීම අපිට පවර්ලා තියෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිර්මාණය කළා තියෙනවා. ඒ මත අපිට වගකීම් ලිඛිතව ගැසට් කරලා අපේ ඉලක්ක ටික ලබා දීලා තියෙනවා. ඒ ඉලක්ක සැරෙන් සැරේ අධීක්ෂණය කරනවා. මොකද්ද ප්‍රගතිය කියලා අපිට වාර්තාගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බොහොම උවමනාවෙන් අපි දකිනවා, අපි තෝරන් ගන්නවා මේ රටට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් විදියට අපේ මේ දේශීය වෙදකම් ප්‍රවර්ධනය කරගන්න පුළුවන්. අපේ රෝහල් පද්ධතිය, හෝටල් පද්ධතිය ආයුර්වේද රෝහල් පද්ධතිය බවට පත් කරන්න ඕනේ. ඒ වගේම අද හැමතැනම තියෙනවා සම්බාහන මධ්‍යස්ථාන කියලා જાතියක්. විවිධ අකටයුතුකම් පිළිබඳ විවිධ තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ ස්පා කියලා හඳුන්වන જાතිය මේවා අපේ පැරණි නිලවෙදකමත් එක්ක සම්බන්ධ පංචකර්ම මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරොත් එහෙම ඒවා මම හිතනවා නිරෝගී භාවය විතරක් නෙමෙයි ආර්ථිකමය අගයක් එකතු කරගන්න පුළුවන්. අර දැන්ට පවතින මේ වැරදි චිත්‍රයෙන් ඈත් කරලා විධිමත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරගනිමින් සිටින්නේ. මම හිතනවා මේ අපි මේ සාමාන්‍ය තත්ත්වයක් තුළ නෙමෙයි මේ ජීවත් වෙන්නේ. වස විසින්තර ආහාරෝයවා මේ පාඨමාලාවේවා අපිට ආරම්භ කරන්න ඕනකම තියෙනවා. නමුත් අපි අමතක කරන්න නරකයි. අපි ඉන්නේ සාමාන්‍ය ලෝකේ ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වසංගත රෝග තත්ත්වයක් අවුරුද්දක් පුරා දැන් මේ පැතිරියන කාල පරිච්ඡේදය අපි පෙළක් කළාට දැන් ඒක සාමාන්‍යයක් බවට පරිවර්තනය කරන් තියෙන්නේ. නමුත් මිලියන 600 ජනතාව කුසගින්නේ ඉන්න වෙන වසංගතයක් ආරම්භ වෙලා තියෙන එක තමයි ලෝක බැංකුව ප්‍රධානියා කියන්නේ. මිලියන 600 ජනතාවට කුසගින්න ඉන්න වෙනවා කියලා. ලෝක බැංකුව ඒ වගේම කියනවා මේ දකුණු ආසියාවේ යම් ආර්ථික ජයග්‍රහණයක් ලැබලා තියෙනවා නම් ආහාර අතින් යම් ජයග්‍රහණ ලැබලා තියෙනවා නම් ඒ සියල්ල සුණු විසුණු වෙන කාල පරිච්ඡේදය නිසා අපි දැන් තවමත් හිතන්නේ අර කිසි දෙයක් නැති අපි අවුරුද්දක් එකමාරක් තිස්සේ රටකට කණ්ඩ දෙනවා. රටට තියෙන ආදායම් මාර්ග අහිමි වෙලා තියෙන්නේ. විදේශ වලින් සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය අපිට අහිමි වෙලා තියෙන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඔබ දන්නවා විදේශගත රැකියාවල් නියැලෙන අය අපිට වෙන මුදල් ප්‍රමාණය අහිමි වෙලා තියෙන්නේ. ඒ ඇත් දුෂ්කරතාවට පත් වෙලා උම මේ රටට ගෙන්නන්න වෙනවා. රට නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. එහෙම කලයි කියලා වෙන රටවල වගේ පඩි කපලා නැහැ. අපේ සේවකයෝ රජයේ සේවකයෝ ටික ඉවත් කරලා නැහැ. අලුත් සේවකයෝ උපාධාරෙන් 60000ක් අපේ සහෝදරවරු අධ්‍යයනය ලැබුවා. ඒ ඇයට අවස්ථාව දීලා තියෙනවා. කම්කරු ශ්‍රේණි වලට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය කරලා ළමයි එකතු කරමින් යනවා. ඊටම දුෂ්කර මෙහෙයුමක් මේක. ඒ නිසා අපි මේ දුෂ්කර මෙහෙයුම රටක් විදියට මේක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා පැත්තකින් නම් විවේචනය කරන අයට මේ රටේ ඉන්නේ එහෙම මුකුත්ම නොකර hina වෙවි අනුන්ට අනුන්පද කියන අය මුකුත්ම කරන්නේ නැතුව. ඉතින් ඒ අයට අපි කියනවා මේ සමාජයේ වෙනුවෙන් පැලයක් හිටවන්න. ගහකට වතුර ටිකක් දාන්න. කිසිම දෙයක් රස්සාවක් කරන්නේ රටට ජාතික ආර්ථික වශයෙන් තමුන් ගෙදර වැට්ටිකවත් කරන්නේ නැති කට්ටිය අර Facebook එකේ ෆෝන් එක ඔබ ඉන්න කණ්ඩායමක් ඉන්නේ. ඉතින් ඒ කට්ටියට අපි කියන්නේ ඒකයි මේක තේරුම් ගන්න කියලා. ඒක මං හිතන්නේ අපේ රටක් විදිහට හරි අවාසනාවන්ත තත්ත්වයක්. අපි බොහෝ වෙලාවට වැඩක් නොකරන කෙනෙක් ඒක රජය ගත්තත් එතනින් පල්ලෙහාට ගලාගෙන ආවත් වැඩක් නොකරන කෙනා අනිත් කෙනාට ඇඟිල්ල දික් කරමින් ඉන්න. ඒක අපේ රටේ අවාසනාවක්. කොහොමනත් අපි එතනින් වෙනස් වෙ යුතුයි. ඒ වෙනස් වීමේ පරිච්ඡේදය ආරම්භ වෙලා තිබෙන්නේ. ඒ සඳහා යම්කිසි පියවර ගණනාවක්
වර්තමාන රජය ගනිමින් සිටිනවා. ඒ පිළිබඳව රටේ පුරවැසියා සාධනීය විදිහට බලාගෙන ඉන්නවා. එහි යම් සාකච්ඡාවක කතිකාවක කොටසක් තමයි අපේ අමාත්‍යවරයා සිසිර ජයකොඩි අමාත්‍යවරයා කියමින් ඉන්නේ. ඒ අතරේ දුරකථනයේ කෙනෙක් ඉන්නවා. ආයිබෝවන් ඔබටත්. ආයිබෝවන් කවුද ඔබතුමිය? මම මේ ඉස්සෙල්ලා නිවැරදිව කතා කරලා තිනවා මම බුත්තලමේ. ඔව්. නිලුකා. ඔව් නිලුක මහත්මිය කතා කරන්න. මම මේ කියන්න හැදුවේ මේ මහත්මයා අපේ පැත්තේ තියෙන නගරේමයි පුත්තලමේ වැවක්. ඒ වැවට තමයි මේ පාරේ මේ ගෙවල් වල අපද්‍රව්‍ය යන්නේ. ඉතින් ඒ වැව ඇත්තට මේ පැත්තේ කිසි කෙනෙක් මාළු වලවත් නාලවත් ප්‍රයෝජනයට ගන්න තැන නෙමෙයි. පර්චස් 80ක් විතර තියෙනවා. ඉතින් මම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා අපිට ඒ වැවෙන් ඇති වැඩක් නැහැ. ඒ හින්දා අපිට ඔසුවියනක් මම ඉලියුම් මන් ළඟ තියෙනවා තවටත් ඔසුවියනක් වගේ දෙයක් ආරම්භ කරුවා නම් හොඳයි කියන විදිහට පුත්තලම් දිස්ත්‍රික්කේ ගොඩාක් ඖෂධ වැවෙන ප්‍රදේශයක්. ඉතින් ඒ හින්දා ඔබතුමාගේ අවධානය ඒකට යොමු වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මේ හරියේ ඇත්තටම වැවකින් ඇති ප්‍රයෝජනයක් නැති තැනක්. හරියටම ආයිත් වතාවක් තැන කියන පුත්තලම කොයි ප්‍රදේශයේද? පුත්තලමෙම ටවුන් එකේමයි. රෝහල ඉදිරි පිට. හොඳයි පැහැදිලි ඔබතුමිය කියන කාරණාව හැමතුමා. වැවත් රැකගෙන ඒ ජලයෙන් පස සරු කරලා ඒවට ඖෂධ සාක මං ආරාධනා කරනවා මෙහෙම පළමුවෙන් මෙරටේ ජනතාවට අපි ආරාධනා කරනවා මේ ප්‍රවණතාවය ඇති වුණා. කවුරු කියන්නේ නැතුව තරුණයෝ බිත්තිවල සිතුවම් ඇඳා. බොහෝ වෙලාවට සමහර ඇලවේලි සුද්ධ කරන්න පටන් ගත්තා. වැව් සුද්ධ කරන්න පටන් ගත්තා. විහෙර විහාරස්ථ චෛත්‍යවල තින්ත ගාන දරුවෝ අපි දැක්කා. එහෙම යම් කාර්යභාර. ඒ නිසා මේ ලෝකයේ මම දැන්ටත් ඒක කියගෙන යන්නේ රාජ්‍ය මැදිහත් වෙනවයි කියන කාරණේ නෙමෙයි. මේක හොඳයි. ඔබ එකතු වෙන්න. ඔබේ ගම එකතු වෙන්න. ඔබේ ස්වේච්ඡා සංවිධාන එකතු වෙන්න. මම දැක්කා පහුගිය කාල පරිච්ඡේදයේ කෑ ගහනවා මේ පාරක වලක් තියෙනවා ඒ වල වැහුවේ නැහැ කියලා. ඊට පස්සේ අපි ඒ ස්ථානයට මිනිස්සු විවේචනය ඊට පස්සේ ඒ ස්ථානට ගියා. අපි ගමේ ළමයෙකුට කිව්වා රුපියල් 500ක් දුන්නාම ඒ වල වහලා දැම්මා. මේ පොඩි වැඩ මේ. ඉතින් අපි ඒක නිසා මේවා සමාජයක් විදියටම අපි මේ සමාජ පෙළ ගැස්මක් කතිකාවක් මේ නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ කටයුත්ත මේ රට ගොඩනගන කටයුත්ත ඔබේ දෑතින් කරන්න ඕනේ. රාජ්‍ය විදියට අපිට සාපේ අමාත්‍යාංශයේ විදියට අපි විමසා බලන්න මේ පිටවෙන්ද යම් කටයුත්තක් කරන්න තියෙනවා නම් ඒකට අවශ්‍ය මැදිහත් තියෙනවා අපි කරන ඒ වගේම මේවා ඔබ එකතු වෙලා ගමක් විදියට එකට එකතු වෙලා අපේ රට ලස්සන කරන වැඩසටහන සහ ගොඩනගන වැඩසටහන අපි ඔක්කොම දායක වෙන්න ඕනේ. එතනම අපි අවසන් විනාඩි 5 ඉන්නේ බොහොම කෙටියෙන් අපි යමු ඉස්සරහට. දැන් අර ඔබතුමන් කලිනුත් මේ පිළිබඳව යම් තරමකට කිව්වා. ඒ නිසා බොහොම කෙටියෙන් කියන දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේදී රක්ෂණ ආවරණ ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා කෙනෙක් සමහරලාවට දේශීය වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව විශ්වාස තියලා එතනට යනවද නැද්ද කියන ප්‍රශ්නේ නෝ. මොකද රක්ෂණ ආවරණේ ගන්න බෑ. ඒ නිසා ඒකට යම්කිසි වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා. මේ වෙනේට සාර්ථකලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ මැදිහත් වෙච්ච රක්ෂණ සමාගම් සමග ඒ රක්ෂණ ක්‍රමය අපි හඳුනා දෙනවා. පෞද්ගලික අංශයත් ඒ සඳහා හඳුනා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. එතකම ආයුර්වේද ග්‍රාමීය ආයුර්වේද රෝහල් සහ ඒවයි පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. ගම් මට්ටමේ තිබෙන ඒවා වුණත් සමහරලාවට යම් මට්ටමකට කඩාගෙන වැටලා තියෙනවා. ඒ නිසා ඒවා යලිත් ප්‍රමිතිගත කරලා ඉහළට ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව අදහසක් තිබෙනවා. විශේෂයෙන් පළාත් සභාවලට තමයි ආයුර්වේද රෝහල් රාශියක්ම අයත් වෙන්නේ. ග්‍රාමීය රෝහල් ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන විසින් තමයි මේව ලබන්නේ. ඒවැ බොහෝ වෙලාවට අඩුපාඩුකම් තියෙනවා, අපහසුකම් තියෙනවා. ඒවා සම්බන්ධ කරගෙන යනවා. හැබැයි එමතුමා ඔක උත්තරයක් නෙවෙයි. දැන් අපි බොහෝ තැන්වලදී කියනවා සමහරවිට මේක පළාත් සභාවට අයිති, මේක පළාත් පාලන ආයතනෙට. හැබැයි මේ ඔක්කොම දැන් ගත්තොත් මේ සියල්ල එක තැනක තියෙන පළාත් සභාව විතරයි තාම තියලා නැත්තේ. ඒ නිසා මේ සියල්ල එකතු වෙලා මේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න බැරිද? අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේවට මූල්‍ය ප්‍රතිපාදන මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තමයි අපේ රටේ වැඩිපුර මුදල් ලැබිලා තියෙන්නේ. මේක අපි මෙතෙක් කලක් සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතේ තමයි මේවට අවශ්‍ය ප්‍රතිපාදන ලැබුණේ. ඒ නිසා බොහෝ විට මේවා කඩා වැටෙන්න නොසලකන්න හේතු වෙලා සිද්ධ වුණේ එහෙමයි. ඉතින් ඒ නිසා දැන් ප්‍රථම වතාවට තමයි අපේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් නිර්මාණය කරලා ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය පිළිබඳ වගකීමක් පවර්ලා තියෙන්නේ. ඒ වගකීම අපිට මුදල් ප්‍රතිපාදනත් එක්ක තමයි අපිට
සමබරව පවත්වාගෙන යන්න වෙන්නේ එකට මේ දෙයක් වෙනවා. මුදල් ප්‍රතිපාදන වල ගැටලුවක් තියෙනකොට මේ ප්‍රශ්නේ අහනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් බොහෝ අය කියන දෙයක් තමයි සමහරවිට රෝහල් ටික තිබ්බත් ඒ තැන්වල පුරප්පාඩු තිබෙනවා වෛද්‍යවරුන්ගේ අවශ්‍ය කාර්ය මණ්ඩල වල කියලා. එහෙම පුරප්පාඩු එහෙම හිඟයක් තිබෙනවද? සේවක හිඟයක් තිබෙනවද? වෛද්‍යවරුන්ගේ හිඟයක් නෑ. වෛද්‍යවරු තව උපාධාරී වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු රාශියක් ඉන්නවා රැකියා විරහිතවත්. ඒ නිසා උඹ ඒ සඳහා මේ ග්‍රාමීය ආයුර්වේද රෝහලෙත අනුත්ති කිරීම සඳහා අවශ්‍ය පරිපාලනීය කටයුතු සඳහා අපි කැබිනට් සංදේශයක් පිළිවෙල කළ තිනවා. මුදල් අමාත්‍යාංශයේ පිළිබඳ තොරතුරු දන්වලා තියෙනවා. ඉතින් ඒ උන් බඳවා ගැනීම පිළිබඳ පටිපාටි අපි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා ග්‍රාමීය ආයුර්වේද රෝහල් වල. ඒ නිසා රෝහල් වල තියෙන ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ මේ වෛද්‍යවරු පිළිබඳ ප්‍රශ්න නෙමෙයි අනිකුත් සේවකයන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහනක් යටතේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත දරුවන් ඒ ආයතන සඳහා අනුයුක්ත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් කොටසක් බඳවගෙන තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපිට බඳවා ගැනීම පිළිබඳ සීමාවක් දැන් පනවලා තියෙනවා. රටේ ජාතික ප්‍රතිපත්තිය මත ඒවා තීරණය වෙන්නේ. ඒ නිසා ඒ ගැන විවිධ විවාදාත්මක කරුණු තියෙනවා. විශේෂයෙන්ම ඒ රෝහල් වල අය කියනවා ඒ කාර්ය මණ්ඩලය අලුතින් පත් කරගන්න ඕන කියලා. ඒ සඳහා උත්සාහයකුත් අපි ධර්මයෙන් ඉන්නේ. ඉතින් රජයේ මේ වෙනකොට තීරණය කළා තියෙනවා සාමාන්‍ය පෙළ සහ උපාධාරී අයගේ පමණයි මේ වෙන විට රැකියා අවස්ථා ලබා දෙන. අනිත් රැකියා අවස්ථා නවත්තලා තියෙන විශේෂයෙන් අනිකුත් උසස් නිලධාරීන් පිළිබඳව පත් කිරීම සහ මේ ශේෂ්ත්‍ර දෙක විතරයි. ඒ නිසා ඒ අඩුපාඩු මේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බොහෝ රෝහල් වලට ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි එවන ඉල්ලින් කරලා තියෙනවා. එහෙනම් අවසන් විනාඩි දෙක නිසාම බොහොම කෙටියෙන් පොදු ප්‍රශ්නයක් අහන්නම්. අපිට යම්කිසි ඉලක්කයක් වෙත යාමේදී ඔබතුමන්ට සහ ඔබතුමන් වටා තිබෙන අමාත්‍යාංශයට ආයතන වලට මොකක්ද මේ දේශීය වෙදකමත් එක්ක ගැට ගැහිදී තියෙන අභියෝගය? පළවෙනි ප්‍රශ්නේ තමයි අපි විශ්වාස කරනවා දේශීය ඇත්ත ඖෂධ අපේ රටේ හිඟයක් තියෙනවා. ඉතින් එය නිවැරදි කර ගැනීම සඳහා උත්සාහය අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම ඇත්ත පාරම්පරික දැනුම් පද්ධතිය පාරම්පරික වෛද්‍යවරයා අඳුනාගෙන ඔවුන්ව සමාජයට උසස් කිරීම පිළිබඳව ක්‍රමවේදය පිළිබඳව බරපතල ලෙස හිතන්න වෙන කටයුත්තක් කියලා අපි කියනවා. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංයුතිය ඒවායේ යල්පැන ගිය අදහස් දෙපාර්තමේන්තු මාලාව දැන් අපි පිටරට යවන්න තියෙන ඖෂධ වර්ග තියෙනවා මාස 4-5ක් ඉදිරිපත් කරනවා. තව වෙනකම් ඒවා අනුමැතිය ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පටිපාටි ඊටාම දුර්වලයි. පෙලක් කලාවට ඒ ක්‍රියාදාමය තුළ නියෝජනය කරන දූරාවලිය පිළිබඳ ගැටලු තියෙනවා. ඒ පිළිබඳ අනපනත් රාශියක් තියෙනවා. ඉතින් ඒවා වෙනස් කරන්න ඕනේ. ඒවා වෙනස් කරොත් මේ ජයග්‍රහණ අපි ලබන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඒ ටික ඒ ගැටලු සහගත තැන් ටික වෙනස් කරමින් අලුත් පරිච්ඡේදයක් වෙත යන්න ඔබතුමන් රජය ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් මේ සියලු දෙනා ගන්නා උත්සාහය මල්ඵල ගන්නවන්නට අවස්ථාව ලැබෙයි කියන විශ්වාසය අප සතුව තිබෙනවා. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක ගැට ගැහෙන ගොඩනගෙන හෙට දවස පිළිබඳව රටේ පුරවැසියන් විදිහට අපිට සුබවාදීව බලාගෙන ඉන්නට පුළුවන්. ඒ අපේක්ෂාව සහිතව අද සුභාරතිය අපි සමාප්තිය සටහන් කරන්නේ. අද අපි සුභාරතියෙන් කතා කළේ කොවිඩ් සහ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධනය පිළිබඳව. අපේ සාකච්ඡාවට සහභාගී වුණේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවර නීතිඥ සිසිර ජයකොඩි මහත්මයා. බොහොම ස්තුතියි අමාත්‍යවරුනි. බොහොම ස්තුතියි. නිරෝගීමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපිත් හැම කෙනාටම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න කියන යෝජනාවත් ඉල්ලීමත් එක්ක අද සුභාරතිය අපි සමාප්තිය සටහන් කරනවා. අද නිෂ්පාදන සහාය නෝකා ගමගේ තාක්ෂණ සහාය ජගත් නවරත්නගෙන් නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂණී නානායකාර මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් උදැසන 7ට මුණ ගැහෙනවා. සුභාරතිය ඔබට සුබ දවසක්. දැනුම ලබාගමු උදැසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ
भारती